शरणं ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම වැඩම වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි මේ සන්ධ්‍යා කාලේ මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ හැම දිනාටම කාරුණික සිහිපත් කිරීමක් තියෙනවා. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ ධර්ම දේශනාව ආරම්භ කරලා දේශනා කරගෙන යන කාලය තුල උන්වහන්සේට ප්‍රශ්න කිරීමෙන් බාධා කරන්න එපා. අපි උන්වහන්සේ අවස්ථාව ලබා දුන්නාම සාකච්ඡාව සඳහා එතනදී ඒ අවස්ථාව ගන්න අපි ලබා ගමු. එතෙක් උන්වහන්සේට ඒ අනුගත පරිදි උන්වහන්සේ සැලසුම් කරගත් පරිදි ඒ දේශනාව උන්වහන්සේට දේශනා කරන්න ඉඩ දෙන හැටියට කවුරුන් හැම දිනාටම කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් අපි අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කරමු අප කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් මෙතෙන් සිට මේ උතුම් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන හැටියට කවුරුත් සාදුකාරයක් පවත්වමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් එතකොට මේ අපි උදෑසන කතා කළේ අවසානයේට මේ ස්පර්ශය ගැන නේද? එතකොට සලායතනික ස්පර්ශය තමයි එතන කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මොන සූත්‍රයේද බ්‍රහ්මජාල සූත්‍රයේදී දේශනා කොට වදාලා යම් කෙනෙක් මේ යම් භික්ෂුවක් මේ චන්නම් පස්සායතනන සවැදෑරුම් පස්සායතනයන්ගේ සමුදයයි අත්ථගමයයි අස්සාදයයි ආදීනවයි නිස්සරණයයි ඇති සැටියෙන් දන්නවනම් ඒ භික්ෂුව මේ සබ්බේව උත්තරීතරම් පජානාති කියලා සියල්ලටම උත්තරීතර වූ දෙයක් දැනගන්නවායි කියලා. ඒ කියන්නේ ඉතින් නිර්වාණ අවබෝධය ගැන කියන්නේ. ඉතින් අපි අර මජ්ජේ සූත්‍රෙත් පස්සේ ගැන තියෙනවා කියලා සිහිපත් කරා නේද? ඒක ගැන ටිකක් කතා කරමු. ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති. එතනම තියෙන්නේ අර පහලින් අර 20 හරි 30 හරි පිටුවේ. ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදාය. ඒව තේරෙනවනේ. තේන කෝපන සමයන සම්බහුලානං තේරාණං බික්ඛූණං පච්චාපත්තං පිණ්ඩපාත පටික්ඛන්තාන මණ්ඩලමාලයේ සම්නිසින්නාන අයමන්ත්‍රා කතා උදපාදේ. ඉතින් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉතින් දවල් දානේ වළඳලා අවසන් වෙලා පිණ්ඩපාතෙන් පස්සේ පිණ්ඩපාතේ වැළකුණෙන් පස්සේ ඒක අවසන් කරායින් පස්සේ මණ්ඩල මාලය කියලා කියන්නේ ඉතින් ඔය භික්ෂුන් වහන්සේලා නිතර මුණ ගැහෙන ස්ථානයේ වෙන්න ඇති. එදී අතුරු කතාවක් ඇති වුණා. බුද්ධ මිදං ආවසු භගවතා පාරායනේ මෙත්තේය පඤ්ඤ. පාරායනේ මෙත්තේය පඤ්ඤ සූත්‍රයේ තිස්ස මෙත්තේය සූත්‍රයේ තියෙන කරුණක්. යෝ උභන්ති විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති තම්බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චකා. දැන් මේ උභයාන්තයක් ගැන මෙතන කියනවා. උභයාන්තේ යම් කෙනෙක් දැනගෙන මජ්ජේමන්තාන ලිප්පති මැද ප්‍රඥාවෙන් නොඇලේද තං බ්‍රූමි මහා පුරිසෝදී ඒ මැද තණ්හාවෙන් නොඇලෙන කෙනාට
මහා පුරුෂයායයි මම කියමි. සෝ ඉද සිබ්බනි අච්චගා සිබ්බනින් අච්චගා. එතෙමේ එතකොට මෙහි සිබ්බනී කියන්නේ මහුංකාරිය කියලා කියනවා. අපි දැනට මහුංකාරිය කියන තේරුම තියාගමු. ඉක්මවුවා. ඒ නිසා මහුංකාරිය ඉක්මවූ නිසා ඒ කියන්නේ තණ්හාව ඉක්මවුවයි කියලා දැනගන්න. මහා පුරුෂයායි කියනවායි කියලා. කතමෝනුකෝ ආවුසෝ ඒකෝවන්තෝ. දැන් මෙතන හාමුදුරුවන්ට ඔය ගාථාව අරගෙන උන්වහන්සේලා මෙතන හදා කවුද මේ මොනවද මෙතන මේ ඒකෝවන්තෝ කියලා කියන්නේ. කතමෝනුකෝ ආවුසෝ ඒකෝවන්තෝ කතමෝ ဒ ුතියවන්තෝ. දෙවෙනි අන්තය කියන්නේ මොකද්ද? කිං මජ්ජේ කුමද්ද මධ්‍යය කියලා කියන්නේ. කා සිබ්බනී කවුද මහුංකාරී කියන්නේ. දැන් මේක සාකච්ඡාවට භාජනය කරනවා. එතකොට දැන් මේ දෙනදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දෙන පළවෙනිම උත්තරය තමයි ඉතින් මේක නියමම උත්තරය. හැබැයි අනිත් ඒවා වැරදි උත්තරත් නෙමෙයි. ඒකත් අපි සාකච්ඡා කරමු. එවං උත්තේ අඤ්‍යතරෝ තේ බිකු තේරේ බිකු ඒතදවච. එක්තරා භික්ෂුවක් ස්තර භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම කිව්වා. පස්සෝකෝ ආවුසෝ ඒකෝ අන්තෝ. එවත්නි ස්පර්ශේ කාන්තයක්. පස සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. පස නිරෝධෝ මජ්ජේ. එතකොට දෙවෙනි අන්තය පස සමුදයයි. මැද පස්ස නිරෝධයයි. තණ්හා සිබ්බනී. තෘෂ්ණාව මහුංකාරියයි. තණ්හායිනං සිබ්බති තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්‍ය. මේ තණ්හාව තමයි ඒ භවය හි අබිනිබ්බත්‍ය පිණිස මේක සම්බන්ධ කරන්නේ. සිබ්බති කරා. සිබ්බති කියන්නේ මහනවා. ඒ කියන්නේ ගැටලනවා. එතවතා කෝ ආවසෝ බිකු අභිඤ්ඤයං අභිජානාති. අන්න එපමණකින් මහණෙනි භික්ෂුව අභිඤ්ඤයං අභිජානාති. විශේෂ නුවණින් දත යුතු දේ විශේෂ නුවණින් දතගත්තා වෙනවා. පරිඤ්ඤයං පරිජානාති. ඔක අකුරු අඩු වෙලා පරිඤ්ඤයං පරිඤ්ඤයං පරිජානාති. පිරිසිඳ දත යුතු දේ පිරිසිඳ දැනගත් ගන්නවා. අභිඤ්ඤයං අභිජානන්තෝ. විශේෂ නුවණින් දත යුතු දේ විශේෂ නුවණින් දැනගෙන පරිඤ්ඤයං පරිජානන්තෝ. ඊළඟට පිරිපුන් නුවණින් දත යුතු දේ පිරිසිඳ දැනගෙන දිත්තේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝති. දිට්ඨු දැමියෙහිම දුක් කෙලවර කලේ කරන්නේ වෙයි. ඔන්න පළවෙනි හාමුදුරන්ගේ විග්‍රහය නිර්වචනය. ඉතින් මෙතන දාලා තියෙන පස්සය ගැනයි. දැන් ඉතින් අපි මේ ඔය අන්ත වෙන්නේ කොහොමද කියලා හැම ටිකක් බලන්න ඕන. ටිකක් සාකච්ඡා කරලා තේරුම් අරගන්න. ඔය පස්ස කියන එකෙන් ඔතන අදහස් කරන්නේම සලායතනික පස්සේ බව දැනගන්න. ආයතන වලින් අපි අරමුණු ලබනකොට පස්සේ. දැන් මේක පස්සය දැන් පස්ස පච්චය ස්පර්ශයෙන් දැන් අපිට නිමිති ලැබෙනවා. එතකොට නැවත නැවතත් ස්පර්ශයෙන් ස්පර්ශයට සම්බන්ධ වීමක් වෙනවනේ අරමුණු. දැන් එකම දෙයක වුණත් දැන් අපි අර ඊයේත් කතා කළේ අර දැන් කතා කරනකොට වුණත් අපි ශබ්ද වැලක් නේ කතා කරනවා කියලා කරන්නේ. ශබ්ද වැලක් නිකුත් කරගෙන යනවා. ඉතින් එතකොට ඒ ශබ්දයෙන් ශබ්දේ පස්සේ වෙනවනේ. සෝත සම්පස්ස වශයෙන් නේද? එතකොට මේ පස්ස වැල එක්කහුව කරගෙන දැන් අපි අදහස් මවා ගන්නවා. දැන් අපිට මේක එක අත්දැකීමක්. මේකේ
සිත් ගොඩාක් පහළ වෙනවා කියන එක අපිට පේන්නේ නැති දෙයක්. ඒ හින්දා එතන තමයි අපිට තියෙන මේක තමයි බුදුහාමුදුරුවෝ මේ විශේෂයෙන් සිහිපත් කරන්නේ. ඔය තිස්සමයේ තේ සූත්‍රයේ මේ ගාථාව තියෙන්නේ. එතකොට දැන් එක අන්තයක් පස්සේ එක අන්තයක් කියලා කියන්නේ ඉතින් එක ස්පර්ශයක්. ඊළඟ ස්පර්ශයේ සමුදය වෙනකොට අතරතක් තියෙනවා. එතන පස්සේ එතන නිරුද්ධයි. දැන් ඕක හොයන්න බෑ එකපාර ඈ. පස්සේ නිරුද්ධයි. ඒ නිරුද්ධ කතාවක් අපිට ඇහෙන්නේ තේරෙන්නේ නැහැ. දැන් අපි කියමු වචන කියලා දැන් අර අපිට ඇහෙනවා හෝන් එකක් දිගට වදිනවා. තප්පර කීපයක් වදින බව ඇහෙනවනේ. ඇත්තම ඒක හිතකින්ද ඔක අත්දකින්නේ හිතවලකින්ද? හිතවලකින්. ඒක තමයි. අපිට පේන්නේම නැහැ ඒකේ වෙනදා. ඉතින් ඔතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හිත් වශයෙන් තමයි අපිට ලෝකේ අත්දකින්න තියෙන්නේ වෙන අත්දැකීමක් ලැබෙනවා කියලා කියන්නේ සිත් පහළ වීමක් කියලා තේරුම් ගන්න ඕන. සිතක් පහළ නොවුනා නම් අත්දැකීමක් නැහැ. ඕක තමයි අපි දකින්න ඕන කරන්නේ. ඒ සිත තුළ තමයි විඥාන නාම රූප කතාව තියෙන්නේ. තණ්හා උපාදාන වශයෙන් ගියාම මේ උපාදාන ස්කන්ධ කතාව තියෙන්නේ ඔක්කොම තියෙන්නේ ඒ සිත් තුළ තමයි. එතකොට මෙතනදී හාමුදුරුවෝ එක්තරා භික්ෂුවක් ඒ දේශනා කරන කාරණාව මේක උත්තර දෙන විදිහ ගත්තාම දැන් මේ සිත් දෙකක් අතරත පරතරයක් අපට පේන්නේ නැත්තේ තණ්හාව විසින් ඒක වහගෙන ඉන්න නිසා. තණ්හා හිනං සිබ්බති කියලා කියන්නේ. මේක ප්‍රඥාව පාවිච්චි කරලා තමයි දකින්න තියෙන්නේ. මජ්ජේ මන්තා නුවණින් දකින්නවනම් මැද නොතවරේ කියලා කියනවා. මජ්ජේ මන්තා නලිප්පති. ප්‍රඥාවන්ත ඒ කියන්නේ ප්‍රඥාව කියන එකෙන් අදහස් කරන්නේ විදසුන් නුවණ. ඉතින් අපි අත්දකින සියලුම දේවල් මේ අපි ඇහැ ගත්තත් රූපය ගත්තත් චක්කු විඥානය ගත්තත් චක්කු සම්පස්සේ ගත්තත් චක්කු සම්පස්යෙන් උපදින වේදනා ගත්තත් තණ්හා වේදනා සංඥා ආදී දේවල් ගත්ත මොනවා ගත්තත් ඒවා මොනවද? ඒවා අනිත්‍ය වෙනවා. අනිත්‍යයි කියලා කියන්නේ ඒකට එකක් සම්බන්ධව සමුදය වෙන නිරුද්ධ වෙන ක්‍රියාවලියක්. සමුදය නිරෝධ ක්‍රියාවලියක්. උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව උමනයි කියලා කියන්නේ ඒක තමයි. උද්‍යත්ත ගාමිනී පඤ්ඤාවෙන් තමයි අපි ටික ටික මේක හඳුනා ගන්නවා කියන්නේ. උදය කියන්නේ සමුදය, අත්ත කියන්නේ අත්ථගමය. එතකොට මේ අපිට මෙතන මේ පස්සෝ ඒකවන්තෝ පස්ස සමුදයෝ දුත්‍යවන්තෝ පස්ස නිරෝධෝ මජ්ජර අත්ථ කියන එක පේන්නේ නැහැ. මොකද ඒක නිසා තමයි ඔය තණ්හාවට කියන්නේ මේ පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර අභිනන්දිනේ. පෝනෝ භවික පුනර්භව සිද්ධියක්. පුනර්භව කියන එක මේ මොහොතේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ අත්දැකීම් පිළිබඳව නැවත නැවතත් සිත ගමන් ස්පර්ශයට යොමු වීමෙන් අපි පැවැත්මක් තමයි හදාගන්නේ. දැන් අර අපි කලිනුත් දවසක් සිහිපත් කරේ අර මොකද්ද මේ ලෝකවෝලෝකන සූත්‍රයෙන් මේ දිට්ඨිගත සූත්‍රය කියලා සූත්‍රයකුත් තියෙනවා. ඒකත් කතා කළ යුතුව තියෙනවා. ඒකත් පොඩ්ඩක් ඕනනම් මේ වෙලාවේ මතක් කරගමු නේ. අපි පොඩ්ඩක් බලමු නේද? බුත්තං හේතං භගවතා උත්තමරහතාති මේ සුතං. ඒ ඉතිඋත්තක පාළියේ සූත්‍ර රටාව ආරම්භෙන්නේ මේ විදිහට තමයි.
භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාරලද මෙන්න මෙහෙම ද්විහි භික්ඛවේ දිට්ඨිගතේහි පරියුට්ඨිතා දේව මනුස්සා ඕලියන්ති ද්වේහි භික්ඛවේ දිට්ඨිගතේහි පරියුට්ඨිතා ද්වේව මනුස්සා දෘෂ්ටි දෙකකින් මැඩුනා වූ දෙවි මිනිස්සු ඕලියන්ති ඒකේ දෙවි මිනිස්සුන් අතරේ ඇතම් කෙනෙක් ඕලියන්ති කියලා කියන්නේ පසුබානවා කියන එකයි. අතිදාවන්ති ඒකේ තවත් කොටසක් අතිදාවනය කරනවා. චක්කුමන්තෝව පස්සන්ති නෝනැත්තෝම දකින්නවා කියලා. හොඳ කාරණාවක් නේද එතකොට නේ? කතංච භික්ඛවේ ඕලියන්ති ඒකේ. මහණෙනි කෙසේද මහණෙනි මේ සමහරු පසුබානවයි කියන්නේ. භවාරාමා අන්න පැවැත්මට කැමති අනිත්‍යතාව දකින්න නෙමෙයි පවත්වා ගැනීමට කැමති. භික්ඛවේ දේව මනුස්සා භවරතා පැවැත්මෙහි මැලුනා වූ භව සම්පිතදා පවත්වා ගැනීම පිළිබඳව ප්‍රමුදිත වුණා වූ. දැන් අපි ආස්වාද ජනක දෙයක් මේ දිගින් දිගට තියාගන්න කැමති වෙන්නේ. ඒ විදිහට භව නිරෝධය ධම්මේ දේශියමනේ. ඒ වුණාට මෙතන මේ සමුදය වෙන එක සමුදය පස්ස සමුදයෙන් ගැටලාගෙන යන්නේ අනිත්‍යතාවක් මෙතන තියෙන්නේ කියලා බණ කියන්න ගියොත් භවනෙහි නිරෝධය පිණිස දැන් නිරෝධය පේන්නෙත් නැහැ කියලා කිව්වනේ නේ. නිරෝධ පස්ස නිරෝධෝ මජ්ජේ කියලා කිව්වනේ. ඒක දේශනා කරනකොට න චිත්තම් පක්ඛන්දති හිත වදින්නෙම නෑ. වදීව තේරෙන්නේ කාටද? ඔය ඕන එකක් කියලා යන්නේ නැත. ඒකට හිතනවා. චිත්තම් පක්ඛන්ද න චිත්තම් පක්ඛන්දති සිත එහි වැද ගන්නෑ. න පසීදති සිත පහදින්නේ න සම්තිට්ඨති එහි සිත තියෙන්නේ නැහැ. නාදි මුච්චති කියලා කියන්නේ නිකන් ඒකට අභිමතයක් නැහැ එච්චර මේ. ඒවන් කෝ භික්ඛවේ ඕලියන්ති. එතකොට ඇතම් කෙනෙක් මේ ලෝකයේ ධර්මතාවක් මේ උදාහරණයක්. ඕලියති කියලා කියන්නේ මේ පසුබානවා. දැම්ම නිවන් දකින්න ඕනද නිවන් දකින්න? අනේ මන් දන්නේ. ඔය විදිහට තියෙන්නේ ගොඩක් දේවල්. කතංච භික්ඛවේ අතිධාවන්ති එකේ. තව කොටසක් අතිධාවනය කරනවා. දැන් අර මුලින් එකේ තියෙන්නේ ශාශ්වතවාදීන් මුලින් කතා කර ඕලිය කට්ටිය ශාශ්වතවාදීන්. භවේ නේව කෝපන එකේ අට්ඨියමාන හරායමාන jigucchamaana. භව කියලා කියන්නේ දැන් මේ සමහර දේවල් අපි මේ සමහරු භවයට කැමති නැහැ. එක එක දේවල් නෑ මේ ජීවිතේ දැන් අපි අත්දකින දේවල් දැන් මේක නතර වෙන්න ඕන. හරියට නිකන් මං වගේ. කවද්ද මේක ඉවර වෙන්නේ කියලා ඉන්නේ මං. ඒ වගේ. භවේනේ කෝපණේකේ අට්ටියමාන. මේක තියෙන එක ගැන දුක් වෙනවා. හරායමාන හරායමාන කියලා කියන්නේ හරි ලැජ්ජා වෙනවා. jigucchamaana පිළිකුල් කරනවා. විභවං අභිනන්දති මේක විභවයම කැමති වෙනවා. යතෝ කිර භූ අයං අත්තා කායස බේද මේ කතා කරන්නේ ඒක නෙමෙයි. දැන් තව ටිකක් ඊට එහාට ගිහිල්ලා. දැන් සමහර කෙනෙක් මරණින් මතු උපදින්න කැමති නෑ. ඔය සාමාන්‍ය මම අර පැවැත්මේ බව ගැනත් ඒ ආකල්පෙම තමයි අපි අකමැති දේවල් තියෙන්නේ. ඒක ඉවරයක් වෙන වෙලාවල් ඒකත් එකක්. අරක තමයි. ඒක ඒ තේරුම් දෙකම තියෙනවනේ. දැන් අපි මෙතෙක් අර ලෝකවෝලෝකන සූත්‍රයෙන් කතා කරන්නේ ඒක. දැන් මෙතන තියෙනවා දැන් සමහර කෙනෙක් උච්ඡේදවාදී අය මේ
මේ ජීවිතයෙන් කෙලවරයි කියලා හිතා ගන්නවා. අයං අත්තා කායස බේදා පරමරණ උච්චිජ්ජති විනස්සති නහෝති පරමරණ. මේ කය මේ ආත්මය කයෙහි බිඳීමෙන් උච්ඡේදයටපත් වෙනවා මරණයෙන් පස්සේ මුකුත් වෙන්නේ. ඒතං සන්තං ඒතං පනීතං. එහෙම ඉවර වෙන එක මේ ඒකමයි ශාන්ත ඒකමයි ප්‍රණීත කියලා හිතනවා. දැන් එතකොට මේක හිතෙන්නද නිවන් දැකීම බලාපොරොත්තු වෙන කෙනෙකුත් මේකට වැටෙනවද? වැටෙනවද? වැටෙන්න බෑනේ. උච්චිත විනස්සති නහෝති පරමරණ ඒතං සන්තං ඒතං පනීතං ඒතං යතාව ඇත්තත් ඒකයි. දැන් මේ ඇඟ මරුණම ඔක්කොම ඉවරයි. මොකද්ද මේ දැන් සමහර කෙනෙක් පිළිගත්තා නේද? නහන්නේ තේ හන්නේ මානේ ශරීරය කියලා නේ. ශරීරය මරුණට ඉවර වෙන්නේ නැහැ කියලා. ආත්මයක් දිගට යනවා කියලා ඒගොල්ලෝ හිතුවේ. දැන් බුදුහාඳුර ආත්මයක් දිගට යනවා කියලා කිව්වද? නැහැ නේ. තියෙන දෙයක් ඉවර වෙනවා කිව්වද? නැහැ නේද? සමුදයයි නිරෝධයයි කතා කළේ නේ. දැන් අපි උදෑසන සූත්‍රයෙන් පැහැදිලි වුණා බෞද්ධ ස්ථාවරය. එතෙන්ට යන්නේ මේක යන්නේ දේවල් තියෙනවා කියලා මූලික වශයෙන් පිළි අරගෙන ඒවායේ අහෝසි වීමක් නැති වියාමක් අහෝසි වීමක් කියන එකත් වැරදිය. මේක පාලි වචනෙන් ගත්තොත් අහෝසි කියන්නේ ඌයේ කියන එක. අපි මේ කට වචනෙන් සිංහලෙන් පුරුදු වෙලා තියෙන නැති වෙන එකට අහෝසි වෙනවා කියලා කියන්නේ. ඒකයි. ඉතින් ඒකයි මම එහෙම වචනේ කිව්වේ. ඒවා ඉවර වෙලා යනවා කියලා පිළිගන්න. ඉතින් ඒකට උච්ඡේදවාදය කියලා කියන්නේ. නේ භවේනේ කොපණ යට්ඨේ බානහර මානාජි කොච්චමන විභවං අභිනන්ද. නැතිවීම ගැන තමයි යා කැමති වෙන්නේ. යතෝ කිරපු අයං අත්තා කායස බේදා පරමරණ උච්චිජ්ජති විනසති නහෝති පරමරණ. උච්ඡේදයට විනාශයට පවත් වෙනවා මරණයෙන් පසු වෙන්නේ. ඒතං සන්තං ඒතං පනීත ඒකමයි ශාන්ත ප්‍රණීත ඒතං යතාවං ඇත්තත් ඒකමයි. සැබෑ තත්ත්වයක් ඒකමයි. ඒවං කෝ බික්කවේ අතිධාවති. මේක අතිධාවනයක් වන්නේ. මොකද අර අපි ලෝකවෝලෝකන සූත්‍රෙත් කතා කළානේ. මෙහෙම භවේන භවස්ස විභවේන භවස්ස නිස්සරණ මහංසු. විභවයෙන් භව නිස්සරණයක් සමහරු බලාපොරොත්තු නැහැ කියනවනේ. විභවයෙන් භව නිස්සරණයක් වෙන්නේ නැහැ. කොහොමද ඒක තියෙන්නේ? සබ්බේතේ අනිසටා භවස්මාත්. භවයෙන් මිදුනේ නම් නෑ ඒගොල්ලෝ. ඇයි? භව නිරෝධයට අවශ්‍ය කරන කෙලෙස් ප්‍රහාණය කරලා නැතුව ඒ කෙලෙස් තියාගෙන මේ යන උච්ඡේදවාදියා අපිට හිතෙන ඉතින් එයාගේ ආය උපදින්න නැති වෙයි කියලා. මොකද අර කෙලෙස් ටික නිසා ඊළඟ එකට එයාට බේරෙන්න හම්බෙන්නේ. අන්න ඒකයි මේ කියන්නේ මේ වාද දෙක. එතකොට දැන් එතකොට මේක දෘෂ්ටි දෙයක්. දැන් බලන්න ඕන කතංච බික්කවේ චක්කුමන්තෝ පස්සන්ති. දැන් ඒක තමයි බුදුදහමේ නුවණැස ඇත්තෝ. චක්කුමත් මන්ත කියන්නේ නුවණැස ඇතිය. කෙසේද දකින්නේ? ඉද බික්කු භූතම් භූතතෝ පසති. ඔන්න වචනයක් දැක්කා. දැන් මේක හොඳට මතක තියාගන්න. භව කියලා කියන එක තමයි හුඟ දෙනෙක් හිතුවේ පවත්වීම. අනිත් පැත්ත තමයි විභව නොවීම. භව තණ්හා විභව තණ්හා. භව දිට්ඨි විභව දිට්ඨි. භව දිට්ඨිය තියෙන එක්කෙනාට භව තණ්හාවක් තියෙනවා. විභව දිට්ඨියෙන් ඉන්න එක්කෙනාට විභව තණ්හාවක් තියෙනවා. හරිද? විභව තණ්හා. භව විභව කියන දෙකම දැන් ද්වේකෝ ආවසෝ ද්වේකෝ බික්ඛවේ දිට්ඨි භව දිට්ඨිච විභව දිට්ඨිච කියලා බුදුහාමුදුරුවෝ ඕක මතක් කරනවා. මේ භව විභව සංකල්ප දෙක අයින් කරලා බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට දුන්නු වචනේ තමයි භූතං. අපි අර කවුද
අනාථපිණ්ඩික සිටුතුමාගේ විස්තරය කතා කරනකොටත් මුලින්ම භූතං සංකතං භූතං සංකතං චේතයිතං පටිච්චසමුප්පන්න භූතං භූත කියන වචනේ තේරුම මොකද? සිදු වූ. ඒ කියන්නේ ඊමස්වෙන් සති ඉදං හෝති කියන ධර්ම න්‍යායෙන් සමුදය වූ කියන එක තමයි භූත කියන එකේ තේරුම. අපිට නිකන් මේ වචනේ ඇහෙනකොට නිකන් හොල්මන් භූත මතක් වෙන්නේ. එතකොට ඉද බිකු භූතම් භූතතෝ පස්සති කියලා කියන්නේ එසේ සමුදය වෙච්චියෝ. දැන් අර රූප සමුදය, වේදනා සමුදය, සංඥා සමුදය, සංස්කාර සමුදය, විඥාන සමුදය තමයි භූත tattve. භූතං භූතතෝ පස්සති. ඒ භූත tattve සමුදය වූ ධර්ම වශයෙන් දකිමින් භූතං භූතතෝ දිස්වා සමුදය වූ ධර්ම දෙස දැකලා සමුදය වූ ධර්මයන් කෙරෙහි කලකිරිලා භූතස්ස නිබ්බිදාය කලකිරීම පිණිස විරාගාය විරාගයේ පිණිස නිරෝධාය නිරෝධයේ පිණිස පටිපන්නා හොති පිළිපන්නේ වේද එවං කෝ භික්ඛවේ චක්කුමන්තෝ පස්සන්ති. අන්න නුවණැත්තා. දැන් බුදුහාමුදුරන් වහන්සේගේ ක්‍රමය හොඳට මතක තියාගන්න. භූතත් නෙමෙයි අභූතත් නෙමෙයි නේද? විභූතත් නෙමෙයි. මොකද මේ භවත් නෙමෙයි විභවත් නෙමෙයි භූත අන්න ඒක මට වචන වැරදුනා. ඒතමත්තං භගවාවෝච තත්තේතං ඉති උච්චති. භූතං භූතතෝ දිස්වා භූතස්සච අතික්කමා. ඒ සමුදේ වන ස්වභාවයන් සමුදේ වන ස්වභාවය දේවල් හැටියට දැනගෙන සමුදේ ධර්ම හැටියට දැනගෙන සමුදේ ධර්මයන් ඉක්මවන්නේ නම් යතහ භූතේ විමුච්ඡanti. යතහ භූතේ කියලා කියනකොට එසේ යම්සේ සමුදේ වූදේ ඒවායේ මිදෙනවා. භව තණ්හා පරික්ඛය. එතකොට භව නෙමෙයි නේ. භව නෙමෙයි එන්නේ. භව තණ්හා පරික්ඛය. භවන සචේ භූත පරිඤ්ඤෝසෝ විත තණ්හෝ භවවය. භූත පරිඤ්ඤෝ කියලා කියන්නේ මොනවද? අර සමුදේ වෙන ඒවා පිරිසිඳ දැනගත්තායින් පස්සේ දැනගත්ත එක්කෙනා විත තණ්හෝ භවවය. භව විභව දෙකේ තණ්හාව අයින් කරන. භව තණ්හාත් නැහැ. එතකොට විභව තණ්හාත් නැහැ. භූතස්ස විභවා බික්ඛු සමුදේ වූ දේවල්ලේ විභවෙන්නේ. හැබැයි සමුදේ වූ දේවල්ලේ විභවය කියලා එකකුත් පාවිච්චි කරන බුදුහාරු වචනේ. ඒක වෙනස් සූත්‍රවලත් හම්බ වෙනවා. බය වෙන්න හොඳ නැහැ. විභවය උච්ඡේදවාදී මොකද මේ පුහුදුන් පුද්ගලයාට උච්ඡේදයක්. මේ විභව ආර්ය ශ්‍රාවකයාට නිරෝධයක්. ඔන්න ඔතනයි තේරුම් ගන්න. වචන භාවිතාවේ සමාන වචනය සන්දර්භ දෙවිධයකින් භාවිතා වෙනවා. පරිස්සම් වෙන්න ඕන කරන්නේ ඕකයි. මොකද බුදුහාමුදුරන් වහන්සේ ඒ ගැන ආරම්භයේ පටන්ම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට භාෂාව ව්‍යවහාරය පිළිබඳ පරිස්සම් වෙන්නේ කියන එක සිහිපත් කළා. නේද? මොකද භාෂාවර පැටලිලි සාහිත්‍ය කරනවා. වචන ඔස්සේ තමයි ඇත්ත වශයෙන් අපි පටලවෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම සියුම්ව විධිමත්ව මේ වචන භාවිතා කරලා තියෙනවා. අපි ඉතින් ඕක ආවට ගියාට දකින්න ගියන් පස්සේ අදහස් පටල ගන්න එකයි වෙන්නේ. භූතස්ස විභවා බික්ඛු නාගච්ඡanti පුනබ්බවං. මේ සමුදය වෙන ධර්මයන් නිරුද්ධයේ තේරුම් ගත්තොත් පුනර්භවයට නොඒ. අයම්පි අත්තෝ උත්තෝ භගවතා ඉති මේ සුතන්ති. මේක තමයි භාග්‍යතුන් වහන්සේ අදහස් කළ අර්ථය ප්‍රකාශ කළ අර්ථය මෙසේ මා විසින් අසන ඉති මේ සුතං. දැන් අමාරු දේ සූත්‍රේ නෑනේ. අමාරුනේ. එක පාරට බෑනේ. අපි හුරු පුරුදු වෙලා තියෙන සංසාර සිද්ධිවිලි වලටනේ. ඉතින් ඒ හින්දා මොකෝ වෙන්නේ මේ අසීරුවෙන් තමයි මේක තේරුම් යන්නේ. කරන්න දෙයක් නැහැ. දැන් ඕ පෙන්නලා තේරුම් කරලා දුන්න. දැන් ඉතින් ඕක තමන්ට ඉතින්
පුළුවන්ද මන් දන්නේ නැහැ ඉතින්. දැන් ඔය වගේම තව දෙයක් මම මෙතන තියෙනවා. මම මේ ගාථාවක් දාලා තියෙන මේ උදේන සූත්‍රේ. දැන් මේ අපි කතා කරගෙන යන්නේ මේ පස්සේ ගැන. මේ උදේන සූත්‍රෙත් ටිකක් කතා කරලා ඉමු නේ. උදේන රජුරුවන්ගේ සිද්ධියක් මෙතන තියෙනවා. උදේන රජුරුවන්ගේ රාජධානිය. කොසඹෑනුවරනේ. කොසඹෑනුවර උදේන රජුරුවෝ හිටියා. ඊට කලින් සිද්ධියක් වෙලා තිබුණානේ. මාගන්ධිය බ්‍රාහ්මණයාත් මාගන්ධිය බැමිණියත් තමන්ගේ මාගන්ධී දියණියට බුදුහාමුදුරන්ව යෝජනා කළා කියනවනේ. දැකලා මහපාරේදී ෂෝක් පුරුෂයෙක් ආයේ නෑ අපේ දුවට කියාපු කෙනා කියලා. දැන් මේ ගිහිල්ලා ඒ බමුණ බිරිඳට කිව්වා. කවුද ඔය කියන්නේ බලන්න. ඊට පස්සේ බුදුහාමුදුරන්ට කියලා ඉන්න කියලානේ. මේ අපේ දුව දැන් බුදුහාමුදුරුවෝ ඉතින් දැන් බුදුහාමුදුරුවෝ හා කියන්නේ නෑනේ ඉන්න. නමුත් දැන් ඉන්න මම ගහට ගෙදර දුවලා එන්නම් කියලා හිටන් ගියා. බුදුහාමුදුරුවෝ එතන අඩි සලකුණක් තියලා ඈතට වෙලා වාඩි වෙලා මේ වැඩ ඉන්නවා. කෝ හොයනු මේ මෙතන තමයි හිටියේ. අඩිය දැක්කා. ඒ බිරිඳ දන්නවා මේ ලක්ෂණ ශාස්ත්‍රය. මේ නිකලෙස් උතුමෙකුගේ පාසලකුණක්. ඔහෙට පිස්සු මේක හරියන වැඩක් නෙමෙයි. එතකොට ස්වාමියා කියනවා ඔහෙට පිස්සුනේ. ඔය වතුර බින්දුවේ කිඹුල්ලු දකින්නවා. උදක බින්දුවේ සුන්සුමාරම් පස්සදී. එහෙම නේද? හරි ෂෝක් එක. ඉතින් ගිහින් කතා කළා. ආයෙ ඉතින් මේ බුදුහාමුදුරුවෝ ඉතින් මේ ඕක ඉතින් හරියන වැඩක් නෙවෙයි. මොකද මේ මගේ හිත උතන නෙමෙයි තියෙන්නේ. මගේ පයින්වත් මං හිතන්නේ මම ස්පර්ශ කරයි කියලා. තව ඉතින් විස්තර තියෙනවා ඒ ඔච්චර ඕනේ. දැන් ওই සිද්ධියෙන් පස්සේ මාගන්ධිය මේක දැනගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි වෛර බැඳගත්තා. දැන් එයා ඊට පස්සේ තමයි උදේන රජුරුවන්ගේ බිරිඳ බවට පත් වෙනවා. දේවියෙක් මේ බිසවක් වෙනවා. හැබැයි ඊට කලින් බිසව ඉන්නවා. ඒ තමයි සාමාවතී බිසව. සාමාවතී බිසව බොහොම තැම්පත් බොහොම පුණ්‍යවන්ත ගුණ යහපත් කාන්තාවක්. දැන් මෙයා ටිකක් ඉතින් දෂ්ටි දිස්ත්‍රිය ඇති කෙනා. ඔහොම මේ බුදුහාමුදුරුවෝත් ඔය කියන කාලේ කොසඹෑනුවර ගෝසිතාරාමයට වැඩලා. දැන් බුදුහාමුදුරන්ගෙනුත් හොඳ පලියක් ගන්න දැන් නම් වෙලාව හරි කියලා තමයි දැන් එයාගේ කල්පනා. බුදුහාමුදුරන්ගේ පාඩමක් උගන්වන්න කියලා. ඔය අතරේ කුජුත්තරා කියන සේවිකාව මේ සාමාවතී බිසවට මල් ගෙනියන්න යනවා. කහවණුවටක් දෙනවා හැමදාම උදෑසන. කහවණුවට අරගෙන 4ක මල් ගන්නවා මෙයා අනික 4 ඉනේ ගහ ගන්නවා. හැමදාම හොරකමක් කරනවා. දවසක් බුදුහාමුදුරන් වහන්සේගෙන් බණ අහලා මෙයා සෝවන් වුණා. හරි වැඩේ ටක් ගාලා එයාට තුනා. මාත්‍යාගේ වැඩේ. එයා එදා ගිහිල්ලා කහවණු වටේම මල් අරගෙන මේ කාටද සාමාවතී බිසවට ගිහින් දුන්නේ. අද මුදලාලි මල් ගොඩාක් කෙවලා මොකද? ඇත්තම කිව්වා සාමේ කුජුත්තරා. ආයේ බොරු කියන්නේ ඇත්තම කිව්වා. මෙච්චර කාලයක් මං කහවණු 4 බැගින් හොරකම් කරගත්තා. අද මම කහවණු වටේ මල් ගෙනව මට දැන් හොරකම් කරන්න බෑ. මං බුදුහාමුදුරන් වහන්සේගෙන් බණ ඇහුවා. අනික් කෙනෙක් නම් පෙනේද මෙච්චර කාලයක් ඔකට තියෙන හොඳ වචන තියෙනවා මම මේකට කියන්නේ නැහැ. ඒක පන්සලේදී නම් මං කියනවා. ඒකට කියනවා තාලා. මේදි කියන්නේ එහෙම කරනවනේ. අනේ නෑ.
මොකක්ද බුදුහාඳුරෝ මොනවද කිව්වේ මුට? ඔන්න කියාපු බණ ටික කිව්වා. මෙහෙම දහමක් හැමදාම දැන් බණ අහනවා නේද? යනවා ගිහින් බණ අහගෙන එනවා ඒ ටික කියනවා. කුජුත්තරා ධර්ම දේශනා කිරීමේ හරි දක්ෂයි. කුදු උපාසිකාවක් ඈ කුජුත්තරා කියන්නේ උත්තරා නම. කුදු හින්දා කුජුත්තරා වුණා. ඉතින් මෙයාගෙන් බණ අහලා දැන් 500ක් පරිවාර ස්ත්‍රීන් මගඵල නුවණ ලැබලා තියෙන. ඔක්කොම බලන්නකො පුදුම ධර්ම දේශනාවක් නේ. අද ඉතින් මගඵල කතා කරන්න ගියාම එන ප්‍රශ්න ඒක පැත්තකින් දීචායකෝ. ඉතින් කොහොම හරි මේ මාගන්දියගේ හිත සාමාවතී කෙරෙහි ද්වේෂයට පත් වුණා බුදුහාමුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීම ගැන, ශ්‍රාවිකාවක් වීම ගැන. කාටද දැනෙන මම හොඳ පාඩමක් කරන්නම් කියලා හිතන් තමයි එයාගේ ඥාති බාප්ප කෙනෙකුටද මාම කෙනෙකුටද කියලා මේ ඔව් ඒවට එයාට දීලා කොහොම හරි ඒ ටික කරලා මේ මාලිගාවට ගිනි තිබ්බ අරගොල්ලෝ ඇතුලේ එළියට එන්න බැරි වෙන්න තියලා. ඒ සියලු දෙනාම දැවි වෙනවා. භික්ෂුන් වහන්සේලා පිඩු පිනිස වඩිනකොට දැනගන්නවා මෙහෙම සිද්ධියක් වෙලා. ආපසු පෙරලා ඇවිදින් බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා ස්වාමීනි මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වෙලා. මේ දැන් එහෙම වුණාම ඉතින් කවුරුත් සාමාන්‍ය හිතන්නේ අපෝ හරි අපරාධයක් කළා දිනේ කවුද එහෙම කළේ මොකන්ද ඈ මේ හැබැයි අපේ හාමුදුරුවෝ ඇහැවි බුදුහාමුදුරන් වහන්සේකින් ඒ මිය ගිය අයගේ සසර ගතිය කුමක්ද කියලා. මිය ගිය අයගේ සසර ගතිය කුමක්ද කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හැම කෙනෙක්ම අවම වශයෙන් කියන්නේ මේ සමහරු සෝතාපන්නයි, සමහරු සකදාගාමී, සමහරු අනාගාමී. කිසි කෙනෙක් ප්‍රත්‍යජන නැහැ. ඒ අයගේ සසර ගතිය කිසි අවුලක් නැහැ. හරි. දැන් මේ ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වදාළ උදානය තමයි මේ ගාථාව. මෝහ සම්බන්ධනෝ ලෝකෝ භබ්බ රූපෝ දිසති. මෝහය හා බැඳුණු මේ ලෝකය අත්දකින ලෝකය බබ්බ රූපෝ දිසති. මොකද බබ්බ රූප කියන්නේ? භව්‍ය රූප කියලා කියන්නේ. භව්‍ය කියන්නේ වෙන්න පුළුවන් කියන එකයි. ඒ කියන්නේ විය හැකිම తত্ত্বය මොකද්ද? ඒ තමයි භව්‍ය. ඒ කියන්නේ මේ මෝහ සම්බන්ධින මෝහයට බැඳිච්ච ලෝකයා හිතනවා තමන් අත්දකින්න తত্ত্বය ඇත්තම తত্ত্বයයි කියලා. දැන් අපි ඉගෙන ගත්තා මේ මොකද්ද මේ නිවිට්ඨං නාම රූපස්මි ඉදං සච්ඡන්ති මඤ්ඤති කියලා. මොකද්ද ගාථාවේ මුල? මේ අනත්තනී අත්තමානී පසලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපස්මි ඉදං සච්ඡන්ති මඤ්ඤති. මම මගේ කියලා ගන්න වටිනාකමක් නැති දේ ගැන මම මගේ ගන්නා වූ දෙවියන් සහිත ලෝකයා දෙස බලන්න. නිවිට්ඨං නාම රූපස්මි නාම රූපේ දෙක වැදගෙන ඉදං එය මෙය සච්ඡන්ති මඤ්ඤති සත්‍යයි හංගි. බබ්බ රූපෝ දිසති කියන්නේ සත්‍යයි හංගි. එනකම තමයි. මෝහයට වැටිච්ච ලෝකයා අත්දකින తත්වය ඇත්තම తත්වයයි කියලා ගන්න. උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ. උපදි කිව්වේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් අපි එක මානසිකව එකතු කරගන්න ස්කන්ධවත්කමටයි. උපදි සම්බන්ධනෝ බාලෝ. ඒවට බැඳිච්ච බාලයා තමසා පරිවාරිතෝ. අඳුරෙන් වැහිලා ඉන්නේ.
අඳුරින් පිරිවරණ ලදුවේ සස්සති විය කායති හිතාගන්නේ නම් සදාකාලිකයි කියලා. හිතාගන්නේ නම් සදාකාලිකයි කියලා. පස්සතෝනත්ති කිංචනං නුවණින් බැලුවොත් මුකුත් නැහැ. ප්‍රඥාවෙන් බලනකොට දැන් මේ වෙන්නේ මේ කතංච බිකුවේ චක්කුමන්තෝ පස්සන්ති. නේද? නුවණැස ඇත්තා කොහොමද දකින්නේ? දැන් අපි කතා කළා. භූතම් භූතතෝ දිස්වා භූතසත නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ. යා එහෙමයි. එයාගේ හැටි එහෙමයි. මන්ද ඉතින් මේක සැනකින් තේරෙනවද කියලා ඉතින් ওই ටික මම ඉතින් කිව්වා ඔන්න. දැන් මෙතකොට මේ පස්සේ කියලා කිව්වේ මොකද්ද? සලායතනික පස්සේ. එතකොට මේ මධ්‍යය කියලා කිව්වේ අර අද්දකින් සිත් දෙකක් අතරත ස්වභාවය අපට පහසුවෙන් පෙනෙන්නේ නැහැ. පස්ස නිරෝධෝ මජ්ජේ ඒක පෙනෙන්නේ නැහැ. නිරෝධයක් නෙමෙයි අපිට දකින්නේ තියනවා කියන හැඟීමයි. නේද? දැන් අපි ගත්තොත් දැන් අපි මේක කලිනුත් ඒ නිදසුන පෙන්වන්නේ දැන් චිත්‍රපටයක් තිරේ මත දිගහැරෙනවා. පින්තූර මේ 24ක් තිරේ මත තප්පරයකට වැටෙනවා. 24ක් අපිට ගණන් කරගන්න බෑ. හැබැයි 24ම වැටෙනවා. ඇහැටත් වැටෙනවා ඒ 24ම. හැබැයි අපි 24 විදියට නෙවෙයි ගන්න එකක් ඔක්කොම එකක් වෙනවා. ආන් ඒ වගේ තමයි. නිදර්ශනෙට මම කිව්වේ. එතකොට මෙන්න මේ ස්වභාවය දැනගන්නා වූ කෙනා එතාවතාකෝ අවස මේක හරියට තේරුම් ගත්තොත් තේරුම් ගන්නවා නම් මෙන්න තණ්හාව විසින් තමයි මේ සම්බන්ධතාව ගොඩනගලා අපිට දෙන්නේ කියලා එතාවතාකෝ අවසෝ අභිඤ්ඤයං අභිජානාති. දැන් මේක අපි කතා කරලා දැනගන්න ටික නෙමෙයි. මේ කතා කරලා තියෙන්නේ මේකතනදී ඊට වඩා දැන් ඒක ගැඹුරට දැන් පුහුණුවේ යමින් යනවා කෙනෙක්. අභිඤ්ඤයං අභිජානාති. අන්න අපි කිව්ව අර අභිජානන සත්‍ය මෙතන තියෙනවා. පරිඤ්ඤයං පරිජානාති. විශේෂ නුවණින් දත යුත්ත විශේෂ නුවණින් දැනගත්තා. පිරිසිඳ දත යුත්ත පිරිසිඳ දැනගත්තා. අභිඤ්ඤයං අභිජානන්තෝ පිරිසිඳ විශේෂ නුවණින් දත යුත්ත විශේෂ නුවණින් දැනගෙන පරිඤ්ඤයං පරිජානන්තෝ පිරිසිඳ දත යුත්ත පිරිසිඳ දත යුත්ත දැනගෙන දිට්ඨිය ධම්මේ දුක්ඛසන්ත කරෝ හොති. දිටු දෙමියේ මේ ජීවිතයේදීම දුක් කෙලවර කර ගන්නවලු. ඔන්න ඕක තමයි ඒ මජ්ජේ සූත්‍රයේ පස්සේ පිළිබඳව. ඊළඟට අපි ඊළඟ පිටුවට ගියොත් මේ තවත් හාමුදුරුවෝ 4 නම් 5 නමක් තවත් පිළිතුරු 5ක් දුන්නා. හොඳේ. ඒ පිළිතුරු පහේ මොකද තියෙන්නේ? ඒවන් උත්තේ එක්තරා භික්ෂුවක් කියනවා ඉස්තර භික්ෂුවන්ට අතීතේ ඒකාන්තයක්. ඒක මේක මතුණු නිසා මජ්ජේ සූත්‍රය ආපු නිසා ඒ ටිකත් අපි කියනවා. අතීතේ ඒකාන්තයක්. අතීතං ආවසෝ ඒකවන්තෝ. අනාගතං ဒ ුතියවන්තෝ. අනාගතේ දෙවෙනි අන්තයයි. පච්චුප්පන්න මජ්ජේ. මධ්‍යය ප්‍රත්‍ය මේ මොහොතයි. මේ දැන් තණ්හා සිබ්බනිය. තණ්හාව මහංකාරී. සම්මේ කියන්නේ අතීතය අනාගතය ගතය ගැටලන්නේ තණ්හාව විසින්. ඒකනේ. දැන් අපි දිගින් දිගට ඉන්නවා කියලා හැඟීමක් තියෙනවානේ. අතීතයයි දැන් අපි මෙතන ඉන්නවා මේ ඉන්නවා ඊයේ ඉන්නවා හෙටත් ඉන්නවා එකම වෙලාවෙනේ. ඊයේ ගැනත් හිතනවා හෙට ගැනත් හිතනවා නේ. දැන් අපිට මේක අතීතේ දැන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ ප්‍රත්‍යুৎපන්නේ දකින්නේ කියලා. ප්‍රත්‍යুৎපන්නේ පේන්නේ නැහැ. දැන් ඊයේ ගැන හිතන්නේත් මේ වෙලාවේ. හෙට ගැන හිතන්නේත් මේ වෙලාවේ. නමුත් ඊයේ ගැන හිතන මේ වෙලාවේ බව මතක් වෙන්නේ නැහැ. ඒ ගැන නෙමෙයි අපිට සිහිය තියෙන්නේ. ඊයේ ගැන හෙට ගැන. ඔය විදිහට අපි මේ ප්‍රත්‍යুৎපන්නය නොදක තණ්හාවෙන් ඒ ටික වැහිලා යනවා. නුවණ ඕන කරන්නේ මේ මොහොතද පච්චුප්පන්නේ දකින්න. පච්චුප්පන්නේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න.
දැන් ඔය සමහර සූත්‍ර තියෙනවා දැන් මම තෝරලා ටයිප් කරලා තියෙනවා ඒවා හම්බුනාම ඕනම් පෙන්නන්නම් දැන් සංයුත නිකායේ මුලම තියෙනවා අජ්ජත්තානිච්ච සූත්‍රය කියලා සූත්‍ර කීපයක් මේ අජ්ජත් දුක්ඛ අනිච්ච දුක්ඛ අනාත්ත කියන තුන් ක්‍රමයටම කියනවා ඒක සඳහන් වෙන බොහොම පුංචි සූත්‍ර ඒ සඳහන් වෙනවා මේ අනිච්චා භික්ඛවේ අතීත අනාගත අතීත අනාගත දෙක අනිත්‍යයි කියලා. දැන් මේකත් ටිකක් තේරුම් ගන්න අමාරුද නේද? දැන් අතීත ඇස කියලාත් කතා. අතීත ඇස අතීතං චක්කෝ අනාගතං චක්කෝ අනිත්‍යයි. හරිද? පච්චුප්පන්න කෝපනවාදෝ පච්චුප්පන්නස මේ දැන් ප්‍රත්‍යুৎපන්න ඇස ගැන කියනම කවරේද? දැන් මේක 아무තු තේරුම් විවහාරයක් තියෙන නේද? දැන් ඊයේ මොනවා හරි දැක්කනම් ඒක අතීත ඇසනේ දැකගෙන ඒකනේ කියන්න වෙන්නේ. හෙට මොකක් හරි දකින්න බලාපොරොත්තුවක් තියෙනවනම් තමයි අනාගත ඇසක් ගැන කියන්න වෙන්නේ. දැන් ඔය අනිත්‍යයි කියන්නේ ඇයි දැන් අතීත ඊයේ දැක්ක දේ ඇහින්නේ දැන් අතීතං රූපං ඔය තුනම දෙකම කියනවා. අතීත ඇස අතීත රූපය. අතීත අනාගත ඇස අනාගත රූපය. පච්චුප්පන්න ඇස පච්චුප්පන්න රූපය. දැන් එහෙම ඇස් තුනක් තියන්නේ කොහොමද අපිට? තියෙන්නේ ඉතින් උපන්දානේ ඉඳන් ගෙන අපු ඇහැනේ. ඒක මම මේ අර විඥානවාදී ප්‍රශ්නයක් තියෙන නිසා මොකද ඒක මේ ස්වභාවයෙන්ම පැන නගින ප්‍රශ්නයක්. එතනදී අපි කතා කරමු දැනට එච්චර කියන්න ඕනේ ඈ මේ ටික විතර තේරුම් කරලා ඉමු අනික තමයි සුඛ වේදනාව එක පැත්තක් දුක්ඛ වේදනාව අනිත් පැත්ත අදුක්ඛම සුඛ වේදනාව මැදේ අදුක්ඛම සුඛ වේදනාවේ නෙවෙයි තේරුම් ගන්න අමාරු වෙන්නේ අර අපි සාකච්ඡාත් කළාන් ටිකක් නේද මේ අදුක්ඛම සුඛ වේදනාව ගැන දැන් ඔතනදී මම අර මතක ඇතිනේ සම්මා දිට්ඨි සූත්‍රයෙන් සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන කරුණක් මතක් කළා නේද මේ මොකද්ද ඔය වේදනාව උඩනේ මේ රාගානුසය පටිඝානුසය එන්නේ සබ්බසෝ රාගානුසයන් පහය සියලුම රාගානුසයන් බැහැර කරනවා ඊළඟට පටිඝානුසයන් පටිවිනෝදෙත්වා එතකොට මේ සුඛ වේදනාව තමයි රාගානුසය පැත්ත දුක්ඛ වේදනාව තමයි පටිඝානුසය පැත්ත ඒ දෙකම අපි ඉතින් සැප දුක් දෙකේ දෝලණය වෙනකොට මැදය පෙනෙන්නේ නැහැ අදුක්ඛම සුඛය අපිට පෙනෙන්නේ නැහැ එතකොට ඒ අවස්ථාවේ මතක් කරන්න හොඳට මතකයිද දැන් කට්ටියට මම හිතන්නේ එහෙම එකක් රාගානුසය බැහැර කළා රාබසෝ රාගානුසයන් පාය පටිඝානුසයන් පටිවිනෝදෙත්වා ඊළඟට මධ්‍ය කියලා එතන සූත්‍රයේ මධ්‍ය දාලා නැහැ නමුත් මධ්‍ය ගැන තමයි ඒ කියන්නේ අස්මීති දිට්ඨිමානානුසයන් සමෝහනෙත්වා මම වෙමි කියන මානය අනුසය වශයෙන්ම දුරු කරලා දිත්තේව ධම්මේ මේ ජීවිතයේදීම දුක්ඛසන්ත කරෝති අවිජ්ජං පහය විජ්ජං උප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කර අවිද්‍යාව බැහැරකොට විද්‍යාව උපදව දැන් එතකොට මෝහයට සම්බන්ධ තැන තියෙන අදුක්ඛම සුඛේ එතන තමයි ගැඹුරු ඉතින් මේ හාමුදුරුවන්ගේ විවරණ බුදුහාරෝ ප්‍රතික්ෂේප කළාද නෑ නාමංකෝ ආවසෝ ඒකවන්තෝ අපි මෙතෙක් කතා කර ආපු එකත් මෙතන තියෙනවා
නාම ඒකාන්තයේක රූපං ဒ ුතියවන්තෝ රූපේ දෙවෙනි අන්තය විඥානං මජ්ජේ විඥානයේ මැදයි. තණ්හා සිබ්බනේ. තණ්හාව නිසා විඥානයේ මැවිල්ලක් බව පේන්නේ. මම මෙතන රූපය අතර ආසාවේ බෑ. ඔන්න ඔතනයි. දැන් ඔය තියෙනවනේ දැන් මෙහෙම උපමා ටිකක් ඔය පංච උපාදානස්කන්ධවලදී මායුපේ සංඥා මරීචි කූපමා සංඥා කියලා තියෙනවා. මරීචි කූපමා මරීචි කියලා කියන්නේ මිරිඟුවනේ. සංඥා කියලා කියන්නේ අපි හඳුනා ගන්න දේ මිරිඟුවක්. අපි සංඥා වශයෙන් ගන්න මිරිඟුවක් කියලා බුදුහාඳුරෝ වදාලා. ඔය කොහොමද තියෙන්නේ? පේන පිණ්ඩූපමං රූපං රූපේ පෙන පිඩුවක් වගේය නේද? උපමා කරනවා. වේදනා බුබ්බුලූපම වේදනාව දිය බුබුලක් වගේය. මරීචික උපමා සංඥා මිරිඟුවක් වගේය සංඥාව. සංඥා කියන්නේ අපි හඳුන ගන්නා විදිය. අපි හඳුන ගන්නා විදිය අපට ඇත්ත. අර බබරූපව දිස්සදී නමුත් හරියට බැලුවොත් පසතෝ නැති කිංච මේක නම් ටිකක් ඉගෙන ගන්න වෙයි තනියම. මේ කිව්වට හරියන වැඩ නේ. පසතෝ නැති කිංචන කියලා කිව්වා. මේ හැම එකකම තියෙන සම්බන්ධතාව උදට දාකින්න. පසතෝ නැති කිංචන කියලා. එතකොට මොකද්ද මං කියාගෙන ආවේ මේ මරීච උපමා සංඥා සංඛාර කදලූපම කෙහෙල් කොටයක් වගේ සංස්කාර මොකද මායූපමංච විඥාන විඥානයේ මායාවක් වෙන්නේ. දීපිතා දිච්ච බන්දුනා. දැන් ඔය විඥානයේ මායාව හරියට කොයි වගේද කියනවනම් ඔකට තියනවා නේද අර මේ මායාකාරෝවා මායාකාරන්තේ වාසීවා චාතුම්මහපතේ ඉඳගෙන මැජික් එකක් පෙන්නනවනේ. කටුකුරුදහරුත් ඔක හරි ලස්සනට කියලා දෙනවා. මැජික් එකක් වෙනවා. දැන් අපි ඔඩියන්ස් එක පැත්තේ ඉන්නවා. මේක වේ ස්ටේජ් එක. අපි අර පැත්තේ ඉන්නේ. දැන් මේ මැජික් ශිල්පියා ලස්සනට මැජික් එක වෙනවා. අපිට ඉතින් අම්මෝ කොහොමද මෙහෙම උනේ? අම්මේ අර දෙන්නෙක් එක්ක වෙලා පෙට්ටිය කපනවා. අර මිනිස්සයාගේ බඩ මැද්දෙමයි කැපෙන්නේ. මෙන්න වැඩි වුණාම අපූර්වට නැගිටිනවා. කොහොමද මේක වෙන්නේ? ඉතින් හරි ආශ්චර්යනේ. දැකලා තියෙනවනේ ඔයයි. මේ ඔය විදිහට මහා විශාල වැඩපිළිවෙලක්. මැජික් එකක්. ඔය අතරේ දැන් මෙතන ඔඩියන්ස් එකේ හිටියොත් හරියන්නේ නැහැ. හිටියොත් රැවටෙන්නමයි වෙන්නේ. ඒ නිසා විදර්ශනා නුවණක් ඇති කෙනෙක් මේ බවට පත් වෙන්න ඕන. ඒ නිසා මේ පැත්තේ ඇවිල්ලා ඔය පැත්තෙන් හිංසරේ බලන්න ඕන මොකද වෙන්නේ කියලා. මොන මැජික්ක්වත් නැහැ. පස්සතු නැති කිංචන. මොන මැජික් එකක්වත් නැහැ. ආහාර දෘෂ්ටි කෝණයට විතරයි ඒ ඔක්කොම මැජික්. නේද? තොප්පියක් ඇතුලෙන් පරවියෙක් ගන්නවා සුස් ගාලා. තොප්පියට වැහැවේ වෙන එකක්. ගන්න තව එකක්. යටින් හිල් තියෙන බව අපි දන්නේ නැහැ. ඒ නිසා දැන් ඔය වගේව තමයි තියෙන්නේ. නූල් සූත්‍ර අරවා මේවා පොඩි මේ වැඩ ටිකක් මේ කරන. ඒ වගේ තමයි සංඥාව ගැන කියන්න ඕක උනේ. දැන් අපි සංඥාව දැන් මරීචි කියන්නේ මිරිඟුව කියන එකට රැවටෙන්නේ කවුද? මේ අර මුව රැවටෙනවා කියනවනේ. මුවා මිරිඟුවක් දැකලා වතුර තිබහට අන්න වතුර තියෙනවා කියලා දුවනවා. ඒ කියන්නේ තමාත් දකින්න දෙයක් අතර පරතරය පියවන්න පුළුවන් කියලා හිතලා නෙමෙයි දුවන්නේ. දිව්වට පරතරය පිය වෙන්නේ නැහැ. ඒක තවත් ඈත. මේ ලෝකේ ජීවත් වෙනකොට උඟක් ඔය හොයාගන්න දේවල් හැම දෙයකම ඕක තමයි තියෙන්නේ. නේද? ඊට පස්සේ මේ පැත්ත හැරිලා බලන්න අර පැත්තෙත් තියෙනවා. එහෙත් දුවනවා. පිටිපස්ස හැරිලා බලන්න එහෙත් දුවනවා. අනේ
දුවදුවා ඉඳලම වෙල්ලෑ. නේද? මේ ලෝකේ අපි සලායතනික නිමිති සංඥාවන් ලෝහ බඳින්නේද ඊට වඩා වෙනස් වූ ආකාරයකින් නොවේ කියලා දැනගන්න.